හරි පුතේ. අයබෝන්. අපි පන්ති ආරම්භ කරමු. හරි. අංක 1. 2020 4යි 1 දිනට සමාගමක් රුපියල් ලක්ෂ 8කට උපකරණයක් ණයට අත්පත් කර ගන්නා ලදී. මෙම උපකරණය 2021 3යි 31 දිනට පිරිවැය මත 100%ක් ශ්‍රය කරන ලදී. මෙම ගනුදෙනුව පහත ගිණුම්කරණය සමීකරණ බලපාන ආකාරය පෙන්වුම් කරන්න. හරි. ඔන්න ඔය ප්‍රශ්නයට අදාළ උත්තරය මොකක්ද? මට දෙන්නකෝ. නිවැරදි පිළිතුර කුමක්ද? ඔයා හිතන විදියට 2020 4යි 1 ලක්ෂ 8ක උපකරණයක් ණයට අරන් තිනවා. පිරිවැය මත 100%ක් ශ්‍රය කරාට පස්සේ ඔය බලපෑම පෙන්වුම් කරන ගිණුම් කරන සමීකරණය තමයි ඔයාගෙන් අහන්නේ. කීයද පුතේ නිවැරදි පිළිතුර? ඒතර පුතේ මේක අවුරුද්දක් යන ගානක් නේද? මේක වසරක කාල සීමාවට යන ගානක්. ඒතොර වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. අපි ලක්ෂ 8ක උපකරණයක් ණයට ගන්නකොට පුතේ වත්කම වැඩි වෙනවා ලක්ෂ 8කින්, වගකීම වැඩි වෙනවා ලක්ෂ 8කින්. මෙයා 100%ක් නේ පිරිවැය මත ශ්‍රය කරන්න කියන්නේ. පිරිවැය පුතේ 100%ක් ශ්‍රය කරන්න කියනවා නම් පිරිවැය මත ලක්ෂ 8ට 100%ක් කියන්නේ 80%යි. ශ්‍රය කියන්නේ වියදමක්. අන්න ශ්‍රය කියන වියදම නිසා එක පැත්තකින් මගේ වත්කම අඩු වෙනවා, අනිත් පැත්තෙන් මගේ හිමිකම අඩු වෙනවා. ඒතර හිමිකම අඩු වෙනවා 80000යි, වත්කම වැඩි වෙලා තියෙනවා ලක්ෂ 8යි. වගකීම තියෙනවා ලක්ෂ 8යි. වත්කම වැඩි වෙලා තියෙනවා 7,20,000යි. ඔන්න ඔය විදිහට මට පුළුවන් පුතේ ගිණුම් කරන සමීකරණය ගන්න. වත්කම වැඩි වෙනවා 7,20,000කින්, වගකීම වැඩි වෙනවා ලක්ෂ 8කින්, හිමිකම අඩු වෙනවා කීයද? 80,000කින්. පුතේ එකට නිවැරදි පිළිතුර කීයද? 3. එකට නිවැරදි පිළිතුර 1. 3 නේද? එකට නිවැරදි පිළිතුර 3. හරි නේද? හරි. ඔයාට පුළුවන් මෙන්න මෙතන මාක් කරගන්න. එකට පුතේ නිවැරදි පිළිතුර 3 වෙනි එක විදියට. හරි. හරි. ඊට පස්සේ බලන්න දරු දෙවෙනි එක. පහත ගිණුම් කරන සමීකරණ අතුරින් කොමන සමීකරණය නිවැරදි වන්නේ? හරිම ගිණුම් කරන සමීකරණය අහනවා මොකක්ද කියලා. ඒතර නිවැරදි ගිණුම් කරන සමීකරණයේ විදියට අපිට මොකක්ද ගන්න පුළුවන්? දෙන්න දරු උත්තර. හැබැයි සුද්ධවත්කම් සමානයි කියනවා හිමිකම් වලට. මේක හරි. මේක නිවැරදි. වත්කම් ධන ආදායම් කියන එක පුතේ වැරදි සම්පූර්ණයෙන්. වගකීම් ධන වියදම් කියන එකත් වැරදි. මේක වැරදි. හරි මේක වැරදි. ඊට පස්සේ වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන වගකීම් ධන ආදායම්. ඒක හරි. ඒක හරි. සුද්ධ වත්කම් සමානයි මුළු වත්කම් ඍණ ජංගම නොවන වගකීම් ජංගම වගකීම්. මේ සුද්ධ වත්කම් කියන ප්‍රාර්ථන උදේ නම් මෙයත් හරි. A C D තමයි නිවැරදි. A C හා D පමණි. ගන්න නිවැරදි පිළිතුර කීයද පුතේ? 3 වෙනි. එහෙනම් දෙකට කීයද? නිවැරදි පිළිතුර 3. අරන් දෙන්න පුතේ 3 වෙනි එකට උත්තරේ. අරන් දෙන්න 3 වෙනි එකට උත්තරේ. බලන්න. ලාභ සමීකරණය තියෙන්නේ. දැන් ගිණුම් කරන සමීකරණ පුතේ ප්‍රධාන මාතෘකාවක් තමයි ඔය කතා කරන ලාභ සමීකරණය. නේද? ලාභ සමීකරණය අනුව අපිට උත්තරේ කීයද මෙතන ගන්න පුළුවන්?
අපි කියනවා සුද්ධ ලාභය හෝ අලාභය සමානයි අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ධන ගැනිලි. ඍණ අමතර ප්‍රාග්ධනයක් තියෙනවා. ඉතින් මේකේ අමතර ප්‍රාග්ධන නැහැනේ. 2020 4.1 මුල ප්‍රාග්ධනය ලක්ෂ 5යි. මෙයා ලක්ෂ 5යි. 2021 3.31 වත්කම් වලින් වගකීම් ගියාම ලක්ෂ 6යි. ගැල්නේ පුතේ තියෙනවා 30000ක්. අන්න උත්තරී කීයද? 1,30,000යි. 1,30,000යි. නිවැරදි පිළිතුර 2. එහෙනම් පුතේ තුන්වෙනි එකට නිවැරදි පිළිතුර 2. තුන්වෙනි එකට නිවැරදි පිළිතුර 2. හරි නේද? හරි. ලාභ සමීකරණ උත්තර ගත්තා. ඊට පස්සේ අර මට දෙන්නකෝ මේ 4 5 ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු අරන් දෙන්න ඉක්මනට. බලන්න උත්තරේ කීයද දෙන්නේ. මාර්තු 31 දිනට හිමිකම කීයද පුතේ? මාර්තු 31 දිනට හිමිකම. මාර්තු 31 දිනට හිමිකම හොයනවා නම් අපි කියන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. එහෙමනේ කියන්නේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් 8200යි නේද? වත්කම් 8200. හිමිකම දන්නේ නැහැ. වගකීම තියෙනවා 4200. එහෙනම් හිමිකම කීයද? අන්න 4000යි. හිමිකම කීයද පුතේ? 4000යි. එතකොට හතරවෙනි එකට නිවැරදි පිළිතුර 2. හතරට නිවැරදි පිළිතුර 2 ගන්න. හතරට නිවැරදි පිළිතුර 2. 2021 මාර්තු 31 අවසන් වර්ෂය සඳහා ශුද්ධවත්කම් ප්‍රතිලාභය කොපමණද? දැන් මේ ශුද්ධවත්කම් ප්‍රතිලාභය කියන්නේ කාටද පුතේ? අන්න ශුද්ධවත්කම් ප්‍රතිලාභය කියන ලියා ගන්න ඕන නම් ශුද්ධ ලාභය. දැන් ඔයාලා ටියුට් එක print කරලා තියෙන සමහර ළමයි ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය කියලා ලියා ගන්න. එතකොට ශුද්ධ ලාභය කීයද? මෙන්න මෙයා ශුද්ධ ලාභය 1000යි. එතකොට උදේ 5ට කීයද? අංක 1. ශුද්ධ ලාභය 1000යි. 5ට අංක 1. හරි පුතේ. 5ට නිවැරදි පිළිතුර 1. ශුද්ධ ලාභය තමයි ශුද්ධවත්කම් සඳහා ප්‍රතිලාභය කියන්නේ. ශුද්ධවත්කම් සඳහා ප්‍රතිලාභින්දේ ප්‍රාග්ධනීයට ප්‍රතිලාභය. ඒ කියන්නේ ශුද්ධ ලාභය. 6 දෙනෙකුගේ උත්තරයක්. ආයතනයක් විසින් යන්ත්‍රයක් නඩත්තු කිරීම සඳහා 8000ක් ගෙවන ලදී. මෙම ගනුදෙනුවේ බලපෑම ගිණුම් කරන සමීකරණයේ පෙන්වන්නේ. එතන මේ ගනුදෙනුවේ බලපෑම ගිණුම් කරන සමීකරණය පෙන්වන්නේ කොහොමද? 8000ක් ගෙවනකොට සමීකරණය මොකද වෙන්නේ පුතේ? වත්කම 8000කින් අඩු වෙලා හිමිකම 8000කින් අඩු වෙන්න ඕන නේද? එතකොට මේ තුන්වෙනි උත්තරේ හදාගන්න වගකීම නෙමෙයි හිමිකම කියලා. හිමිකම ගන්න උත්තරේ තුන විදියට හිමිකම වත්කම 8000කින් අඩුවීම සහ 8000කින් හිමිකම අඩුවීම නේද? 6ට ගන්න පුතේ උත්තරය තුන විදියට. දෙන්නකෝ හතර උත්තරයක්. වර්ෂය තුලදී තනි ව්‍යාපාරික වත්කම 40000කින්ද වගකීම 50000කින්ද වැඩි විය. ලාභය 2,50,000ක් නම් අයිතිකරු විසින් හඳුන්වා දුන් අතිරේක ප්‍රාග්ධනය කොපමණද කියලා අහනවා. හතර උත්තරේ ලක්ෂයක් කියනවා. හරි. මෙහෙම මම බෝඩ් එකේ හදන්නම්කෝ පුතේ. මෙන්න මේ විදිහට.
දැන් මම බෝඩ් එකේ ඔතන ප්‍රශ්න වල පුතේ උත්තර ටික දාගෙන ගිහිල්ලා තියෙනවා. හරි. දැන් මම ගන්නවා මේ විදිහට. වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියලා. හරි. වත්කම ලක්ෂ 4කින් තමයි වැඩිලා තියෙන්නේ. මෙයා ලක්ෂ 4කින් වැඩි වෙනවා. මෙයා ලක්ෂ 4කින් වැඩි වෙනවා. හරි. වගකීම 50000කින් වැඩි වෙනවා. මෙයා 50000කින් වැඩි වෙනවා. දැන් හැමතිස්සෙම ඉතින් අපේ තීරණය මොකක්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. එහෙනම් හිමිකම 3,50,000ක් වෙන්න ඕන. හිමිකම 3,50,000ක් වෙන්න ඕන. හිමිකම 3,50,000ක් වෙන්න ඕන. ලාභය මෙයා කියනවා 2,50,000යි. දැන් ලාභය නිසා හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ ලාභය. මේ 3,50,000 හැදෙන්නේ එහෙනම් ලාභයයි අමතර ප්‍රාග්ධනයයි දෙන්නගින්ම. එහෙනම් මේ අමතර ප්‍රාග්ධනය කීයද? අන්න මට අමතර ප්‍රාග්ධනය ගන්න පුළුවන්. ඉරුදේ ලක්ෂයයි. ඒතර අමතර ප්‍රාග් නිසා එක පැත්තකින් හිමිකම වැඩි වෙනවා. ලාභ නිසා හිමිකම වැඩි වෙනවා. ඒතර හිමිකමේ වැඩිවීම 3,50,000යි. ඒ 3,50,000 සෙට් වෙන්නේ ලාභයයි අමතර ප්‍රාග්ධනයයි දෙන්නගෙම එකතු වෙයි. පැහැදිලි වැඩි. හරිද? ඊට පස්සේ ඉන්න ඊළඟ ප්‍රශ්න දැන් ඔයා මේවා ප්‍රශ්නාංක දාලා ලියා ගන්න. මේ ප්‍රශ්නාංක 7ට උත්තරය. ව්‍යාපාර ආයතනයක් විසින් 10%ක වෙළඳ වට්ටමකට යටත්ව ලකුණු කළ මිල 2,00,000ක් වූ භාණ්ඩ ණය පදනම මත මිලදී ගන්නා ලදී. මෙම ගනුදෙනුවේ බලපෑම ගිණුම් කරන සමීකරණයේ නිරූපණය කරනුවේ. මේ බලපෑම කොහොමද අපි සමීකරණයේ පෙන්වන්නේ කියලා අහනවා. දෙන්න උත්තරයක්. කොහොමද උත්තරේ? උඩ ගන්න. ලකුණු කළ මිලනේ. ලකුණු කළ මිල. ලකුණු කළ මිල 2,00,000යි. මම අපේ ළමයින්ට කියලා ඇති. ලකුණු කළ මිල කියන්නේ අපි අඳුමක් ගන්න ගියාම අර ටැග් එකක් ගහලා තින්නේ මේ ෂර්ට් එකේ. නේද? ඒ ටැග් එකකින් ලකුණු කළ මිල. ඒක නිකන් මාක් කරන මිල. ඒ මිලයි බිලේ තියෙන මිලයි වෙනස්. ඇයි? වට්ටමක් අඩු වෙනවනේ. ඒතොර අපි ගන්න ගියාම අහනවා එයාගේ රුපියල් ටික සපතු කුට්ටේ මේ දාලා තියෙන රුපියල් 4,1000යි කියලා. අපි යනවා අඩු නැද්ද ඕක? එයා කියනවා 500ක් අඩු කරලා දෙන්න. ඒ කියන්නේ 4,000ක් මාක් කරාට 500ක් අඩු කරලා 3,500 තමයි විකුණන්නේ. එහෙමද කියන්නේ? අන්න මෙතන තියෙනවා. ලකුණු කළ මිල 2,00,000ක් වූ භාණ්ඩ 100%ක වෙළඳ වට්ටම. වෙළඳ වට්ටම අඩු කරන්නේ ලකුණු කළ මිලෙන්. වෙළඳ වට්ටම 100%යි. 2,00,000ට 100%ක් කියන්නේ 20,000යි. අන්න 1,80,000කට තමයි අපි මේක ගන්නෙ ණය පදනම මත. දැන් මෙයාට කියනවා ගැණුම් මිල. අන්න ලකුණු කළ මිලේන වෙළඳ වට්ටමට කරාම තමයි ගැණුම් මිලෙන්. ඒතර ගැණුම් මිල 1,80,000යි. මේක අපි ණයට ගන්නෙ. භාණ්ඩ ණය පදනම මත මිලදී ගන්නකොට අන්න මගේ වත්කම වැඩි වෙනවා කීයකින්ද? 1,80,000කින්. ණයට ගන්නකොට වගකීම වැඩි වෙනවා කීයකින්ද? 1,80,000කින්. හිමිකමට බලපෑමක් නැහැ. ඇයි හිමිකමට බලපාන්නේ? දුන් වට්ටමයි ලද වට්ටමයි. වට්ටම් මතක ඇතිනේ. වට්ටම් කොටස් දෙකයි. එකක් වෙළඳ වට්ටම්, අනිත් එක මුදල් වට්ටම්. වෙළඳ වට්ටම පොත්වල වාර්තා කරන්නේ අපි. මුදල් වට්ටම තමයි ලෙජර් එකේ ඉන්නේ. දුන් වට්ටමයි ලද වට්ටමයි කියන්නේ. ඒ වෙළඳ වට්ටම නිකන් සිහි වටන එකක් විදියට විතරයි මේක පාවිච්චි කරන්න උදේ නිකන් අර බිලේ අඩු කරලා පෙන්නනවා අපි මෙහෙම පොඩි දෙයක් කරා කියලා එච්චරයි. එහෙනම් මෙන්න උත්තරේ ගන්න පුළුවන් කීයද? එතකොට ඔයාට පුතේ ගන්න පුළුවන් උත්තරේ කීයද? පළවෙනි එක වත්කම වැඩි වෙනවා 1,80,000කින්. වගකීම වැඩි වෙනවා 1,80,000කින්. අනුගේ 9 වෙනි එකට කීයද? 1 9ට 1 9ට 1. හරි. ඊට පස්සේ ඔතන 10 බලන්න 10ට කීයද කියලා.
ඊළඟට දෙන උදේ උත්තරයක් ඉක්මනට. ව්‍යාපාරේ ණය හිමිකුට ගෙවිය යුතු ලක්ෂයක ශේෂයක් එහි අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් පියවන ලදී. පියවන අවස්ථාවේදී ණය හිමියා විසින් 10,000ක වට්ටමක් දෙන ලදී. මෙම ගනුදෙනුව වගකීම් හිමිකමට කරන බලපෑම ගිණුම් කරන සමීකරණයේ දක්වන්න කියනවා. දෙන දරුවන්ට උත්තරේ පොඩි උත්තරයෙන් කීයද? බැලුවේ ණය හිමිය ලක්ෂය. ණය හිමි ලක්ෂය. ලද වට්ටම කීයද? 10,000. 90,000ක් තමයි අයිතිකරු ගෙවීම. අයිතිකරු මුදල් ගෙවීම. ඕකනේ. ඔන්න ඔයක දාන්න ලියාගන්න. ඔය ගන්දුවේ වෙලාදී ලෝක තමයි. ණය හිමිය ලක්ෂයයි. අයිතිකරු 90,000ක් තමයි යාගේ පෞද්ගලික මුදලින් ගෙවලා තියෙන්නේ. 10,000ක අන්න මට බෙල්ල වට්ටමක් ලැබිලා තියෙනවා. එහෙනම් පුතේ වගකීම් ලක්ෂයක් අඩු වෙනවා. වගකීම් ලක්ෂයක් අඩු වෙනවා. ඒ ණය හිමිය ලක්ෂයක් අඩු වෙන්නේ. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ගෙවනකොට හරියට අමතර ප්‍රාග්ධනය දානවා වගේ 90,000කින් හිමිකම් වැඩි වෙනවා. දැන් ලද වට්ටම කීයද? 10,000යි. ලද වට්ටම කියන්නේ මොකක්ද? ව්‍යාපාරය. ආදායමක් දරුවෝ. ලද වට්ටම කියන ආදායමක් නම් ආදායම නිසා හිමිකම් මොකද වෙන්නේ? අන්න වැඩි වෙනවා. එහෙනම් හිමිකම වැඩි වුණා කීයද? ලක්ෂයකින්. වගකීම අඩු වුණා කීයකින්ද? ලක්ෂයකින්. උත්තරේ හිමිකම ඔතන පුතේ ලක්ෂයකින් වැඩි වෙන්න ඕන. වගකීම අන්න ලක්ෂයකින් අඩු වෙන්න ඕන. හරිද? වගකීම් සහ හිමිකම් කරන බලපෑම අහන්නේ. ඒතොර එතන හදා ගන්න ඕන. මම හදලා දාන්න නම් මේ විදිහට හදා ගන්න ඕන. හරි. වගකමයි හිමිකමයි මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා ලක්ෂයකින්, වගකීම් අඩු වෙනවා. දැන් මේ ස්ට්‍රක්චර් කියන්නේ මේ රචනා ශෛලී ප්‍රශ්නය 2021 ජනවාරි මාසයේ 5ට ගිණුම් කරන සමීකරණ නිරූපණය වෙයි කියලා ඔයාට සමීකරණය දීලා බුදු. දේපල පිරිත් උපකරණ තොග වෙළඳ ලැබිය යුතු බැංකුවේ මුදල් බැංකු ණය ඊට පස්සේ වෙළඳ ගෙවිය යුතු ප්‍රාග්ධනයේ රඳවාගත් පිටියුම් ඔය ටික දීලා තියෙනවා. දැන් ඔය ටික දීලා තියෙනවා නම් අපි කියනවා 1/10 දක්වා ගනුදෙනු වටිනාකම් සහිත විස්තර කරන්න. ඊපස්සේ ලාභය හෝ අලාභය ජංගම සහ ජංගම නුනස වර්ග කරමින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශ සකස් කරන්නක් තියෙනවා. හරි. ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සකස් කරන්නත් ඕන. හරි. ඔය රඳවාගත් පිටියුම් කියන්නේ පුතේ ලාභය. මේ ලාභය වෙනදා අපි ආදායම් සහ වියදම් ප්‍රාග්ධනයට දාන්නේ. මේ රඳවාගත් පිටියුම් තියෙනකොට පුතේ ඒකේ ඇතුලේ තමයි ආදායම් tikai වියදම් tikai ගලපන්නේ. ඉතින් රඳවාගත් පිටියුම් කියන්නේ ඇත්තටම අපේ ව්‍යාපාරේ මොකක්ද? ඔය ලාභය පුතේ දීලා තියෙන්නේ. ඔය දීලා තියෙන්නේ මොකක්ද? ලාභය. හරිද? ඔය දීලා තියෙන පුතේ ලාභය. හරි. අන්න එහෙනම් දැන් ඔයා මේ ගනුදෙනු ටික පුතේ මොකද කරන්නේ? ගනුදෙනු විස්තර කරන්න ඕන. හරි. හරි. මුලින්ම 1/10 දක්වා විනාඩි 5ක කාලයක් දෙන්න. ගනුදෙනු පුතේ ඉක්මනින් විස්තර කරන්න. එහෙනම් මේ රඳවාගත් පිටියුම් වල තියෙන ආදායම් වැඩි වෙන ඒවා ආදායම් අඩු වෙන ඒවා මොනවාද? වියදම් විදියට ඔයා දකින්න. හරි. විනාඩි 5ක් දෙන්න. ඉක්මනින් ඔන්න ඔය ගනුදෙනු 10 1/10 දක්වා වටිනාකම් සහිතව ඔය ගනුදෙනු ටික පුතේ ඔයා විස්තර කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ලාභය මම ගනුදෙනු පැහැදිලි කරන්න. ලාභය හොයලා අන්න හොයන්න ඕන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි ඉක්මනින්. හරි 1/10 දක්වා ඇති එක් ගනුදෙනු වටිනාකම් සහිතව විස්තර කරන්න කියනවා. මොනවාද මෙයා කියන්නේ? පළවෙනි එක
දේපල පිරියත උපකරණ වැඩි වෙලා 1000කින් බැංකුවේ ණය වැඩි වෙලා තියෙන පුතේ 1000කින්. දැන් මේ ගාන දීලා තියෙන දහස් වලින්නේ. ඉතින් ඔයා මුළු ගානම දහස් වලින් හදන්න ගනුදෙනු විස්තර කරන්න පුතේ දහස් වලින්. ඒතර වැඩි ලේසි. හරිද? ඔක්කොම දහස් වලින්ම යන්න. හරි. එහෙනම් අපි කියනවා මෙතන දේපල පිරියත උපකරණ බැංකු ණයක් මගින් මූල්‍යණය කරමින් ලබා ගැනීම 1000යි. දැන් බැංකු ණයක් මගින් දේපල පිරියත උපකරණ ලබා ගැනීම 1000යි. ඒක තමයි ඔය කියන්නේ. දෙවෙනි එක පුතේ තොගය වැඩි වෙලා තියෙනවා. හරි එතකොට තොගය වැඩි වෙලා තියෙනවා. වෙළඳ ගෙවි යුතු දෑ වැඩි වෙලා. වෙළඳ ගෙවි යුතු කියන පුතේ ණය හිමියා. අපි ණයට භාණ්ඩ ලබා ගැනීම ණයට තොග ලබා ගැනීම කීයද 250යි. 250ක තොග ණයට ලබා ගැනීම. බැංකුවේ මුදල වැඩි වෙලා ප්‍රාග්ධනය වැඩි වෙලා පුතේ. ඕකට කියන්න පුළුවන් අයිතිකරු අමතර ප්‍රාග්ධන යෙදවීම 600යි. අයිතිකරු අමතර ප්‍රාග්ධන යෙදවීම 600යි. බැංකුවේ මුදල අඩු වෙලා අන්න ප්‍රාග්ධනය රඳවාගත් ඉපයුම් අඩු වෙලා තියෙනවා. ඔය රඳවාගත් ඉපයුම් අඩු වෙලා නම් පුතේ ඔය කියන්නේ වියදමක්. අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් මුදලින් ගෙවීම 400යි. ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් මුදලින් ගෙවීම 400යි කියලා. තොගය අඩු වෙලා වෙළඳ ලැබිය යුතු වැඩි වෙලා රඳවාගත් ඉපයුම් වැඩි වෙලා. එනම් පිරිවැය 1000ක් වූ තොගයක් 1800කට ණයට විකිණීම. පිරිවැය 1000ක් වූ තොගයක් 1800කට ණයට විකිණීම. හරි. වෙළඳ ලැබිය යුතු අඩු වෙලා වෙළඳ ගෙවිය යුතු අඩු වෙලා. අනුතේ ඔය වෙළඳ ලැබිය යුතු කියන්නේ මගේ ණය ගැතියක්. වෙළඳ ගෙවිය යුතු කියන්නේ මගේ ණය හිමියන්. දෙන්නම අඩු වෙලා නම් අපි ඕකට කියනවා ප්‍රති පියවි. මම ළමයි ටික ඔක සාකච්ඡා කරා. හිලව් කිරීම නැත්නම් ලියන්න පුතේ ණය ගැති ණය හිමි හිලව් කිරීම 500යි. ණය ගැති ණය හිමි හිලව් කිරීම කීයද පුතේ 500යි. ණය ගැතියගෙන් ලැබෙන්න තියෙන ගානට ණය හිමියට ගෙවන්න තියෙන ගාන මොකද කරලා තියෙන්නේ? අන්න අපි හිලව් කරගෙන පුතේ. උතන හිලව් කිරීමක් තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ දේපල පිරියත උපකරණ අඩු වෙලා රඳවාගත් ඉපයුම් අඩු වෙලා. දේපල පිරියත උපකරණ අඩු වෙලා රඳවාගත් ඉපයුම් අඩු වෙනවා නම් අපි කියනවා දේපල පිරියත උපකරණ ක්ෂය කිරීම 50යි. දේපල පිරියත උපකරණ ක්ෂය කිරීම 50යි. හරිද? දේපල පිරියත උපකරණ ක්ෂය කිරීම 50යි. දවහනු ණය හිමි ණය ගැති දෙන්නම එක්කෙනෙක්ද? ඒ කියන්නේ පුතේ අපි එකම කඩෙන් බඩු ණයට අරගෙනක් තියෙනවා. ඒ කඩේටම බඩු ණයට විකුණලක් තියෙනවා. ඔව්. එතකොට එකම පුද්ගලයෙක් ණය ගැතියෙක් සහ ණය හිමියෙක් වෙනකොට එයාගෙන් මට ලැබෙන්න තියෙන ගාණයි එයාට ගෙවන්න තියෙන ගාණයි හිලව් කරගන්න පුළුවන්. ඒක තමයි උතන වෙලා තියෙන්නේ. ඊළඟට 7 වෙනි එක දේපල පිරියත උපකරණ ක්ෂය කිරීම 50යි. හරිද? දේපල පිරියත උපකරණ ක්ෂය කිරීම 50යි. ඊට පස්සේ පුතේ 8 වෙනි එක වෙළඳ ලැබිය යුතු අන්න මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා රඳවාගත් ඉපයුම් අඩු වෙලා. අපි ඔකට කියනවා පුතේ මේ බොල් ණය කපා හැරීමක්. බොල් ණය කපා හැරීම බොල් ණය කපා හැරීම. ඔකට තවත් වචනයක් භාවිතා කරනවා පුතේ හානි කරන අලාභ කියන වචනේ. හරිද? ඔක ඉස්සරහ තියෙන වචනයක්. බොල් ණය කපා හැරීම 150යි. නැත්නම් හානි කරන අලාභ කපා හැරීම 150යි. හරිද? බොල් ණය කපා හැරීම 150යි. හානි කරන අලාභ කපා හැරීම 150යි. 9 බැංකුවේ මුදල අඩු වෙලා
බැංකුවට ගෙවන්න තිබිච්ච ණය අඩු වෙලා අන්න වියදම 30ක් තියෙනවා. එහෙනම් ණය වාරිකයේ ගෙවීම 180යි. ඒ තුල අන්තර්ගත පොලිය 30යි. ණය වාරිකය 180යි. ඒ තුල අන්තර්ගත පොලිය කීයද? 30යි. ඒ තුල අන්තර්ගත පොලිය 30යි. හරිද? හරි නේද? හරි. ඊළඟට තොගය වැඩි වෙලා වෙළඳ ලැබිය යුතු අඩු වෙලා රඳවාගත් පියව් අඩු වෙලා මෙතන කියන පුතේ පිරිවැය 200ක් වූ විකුණුම් මිල 250ක් වූ භාණ්ඩ ණයගැතියන් විසින් ආපසු හරවාය වීම. කොතන වෙලා තියෙන පුතේ ආපසු හරවාය වීම. අපි විකුණපු භාණ්ඩ අන්න ආපසු හරවාය වීමක් තමයි මෙතන කරලා තියෙන්නේ. හරිද? විකුණපු භාණ්ඩ මොකද කරලා තියෙන්නේ? ආපසු හරවා එවීමක් කරලා. හරිද වැඩි? හරි. එහෙනම් පුතේ ඊළඟට මොකද කරන්න තියෙන්නේ? අන්න ඔය ටික හරිනම් ඊට පස්සේ අපි යන්න ඕන මෙයා කියනවා මාසය සඳහා ලාභය හෝ අලාභය. ඉතින් ඉල්ලන්නේ ලාභය හෝ අලාභයනේ. දැන් ලාභය හෝ අලාභය වෙන පුතේ ක්‍රම දෙකක් තියෙනවා. 10 වෙනි එක පුතේ පිරිවැය 200ක් වූ විකුණුම් මිල 250ක් වූ භාණ්ඩ ණයගැතියන් විසින් ආපසු හරවා එවීම. එතකොට අපි විකුණපු භාණ්ඩ ආපසු එවනකොට තොගය වැඩි වෙලා ණයගැතිය අඩු වෙලා මගේ විකුණුම් ආදායම මොකද වෙන්නේ? අන්න අඩු වෙනවා. විකුණුම් ආදායම අඩු වෙනවා. ඒක තමයි ඔය 10 වෙනි එකේ වෙලා තියෙන්නේ. හරිද? 10 වෙනි එකේ වෙලා තියෙන්නේ ඕක. හරිද? දැන් මුද මේ ලාභය හෝ අලාභය හොයනවාට ක්‍රම දෙකක් කියනවා. මොකක්ද ක්‍රම දෙක? එක්කෝ ලාභ සමීකරණය නැත්නම් ආදායම් ප්‍රකාශනය. ඉතින් විශේෂ දෙයක් මෙතන නැති නිසා අනුදේවට ලේසියෙන්ම ලාභය හෝ අලාභය ගන්න පුළුවන්. ලාභය හෝ අලාභය. දැන් මේ ඔක්කොම රඳවාගත් පිපෙවුම් විතරයි මේකේ තියෙන්නේ. ඒ ලාභය හෝ අලාභය සමානයි අග රඳවාගත් ඉපැයුම් ඍණ මුල රඳවාගත් ඉපැයුම්. ඔන්න ඔතනින් ලේසියෙන්ම ගන්න පුළුවන්. මේ රඳවාගත් ඉපැයුම් කියන්නේ පුතේ ලාභයට. මොකද මොන ලාභෙට කියන්නේ? මේ ලාභය. මේ ලාභය. එහෙනම් අග රඳවාගත් ඉපැයුම් 1320යි. මුල රඳවාගත් ඉපැයුම් 1200යි. මේ දෙන්න අතර වෙනස 120ක්. අන්න මට ලාභය ගන්න පුළුවන්. එහෙනම් ඔය ගනුදෙනු 10ට පල්ලෙයින් දාලා ලියන ලාභය හෝ අලාභය සමානයි. ඉතින් ලේසියෙන්ම ගන්න පුළුවන්. ඔතන ලාභ සමීකරණය දැන් පොඩ්ඩක් වෙනස් කරගන්නවා අපි ගාන අනුව. දැන් අපි යන්නේ රඳවාගත් ලාභෙ. එයි රඳවාගත් ලාභය තුලනේ ඔක්කොම ආදායම් වියදම් තියෙන්නේ. ඒක නිසා අග රඳවාගත් ලාභයයි මුල රඳවාගත් ලාභය අතර වෙනස ගන්න පුතේ වසරේ ලාභයේ විදියට. හරි නේද? හරි. මොන පුතේ අපි රඳවාගත් ලාභයක් ගත්තා. ගැනීම අමතර ප්‍රාග්ධනිකුත් මේකට දාන්න ඕනෙත් නැහැ. දැන් මෙහෙම ඕනනම් ගන්න පුළුවන්. දැන් රඳවාගත් ලාභය දැන් ඔය අහනවනේ. දැන් ඔය අහනවා ගැනීම අමතර ප්‍රාග්ධනිකුත් මොකද කියලා. දැන් මෙතන පුතේ මම ගත්තේ කෙලින්ම රඳවාගත් ලාභෙනේ.
රඳවාගත් ලාභය කියන්නේ ලාභය. ඉතින් වසරේ ලාභනේ අහන්නේ. උතන මුල සහ අග වෙනස ගන්නත් පුළුවන්. දැන් ඔය අහන පරණ විදියට අන්න. සුද්ධ ලාභය හෝ අලාභය සමානයි අග ප්‍රාග්ධනය. අග ප්‍රාග්ධනය මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. එතකොට මේ ගානේ අග ප්‍රාග්ධනය කීයද? දැන් අග ප්‍රාග්ධනය කියන්නේ ප්‍රාග්ධනය විතරක් නෙවෙයි. රඳවාගත් ලාභයට එකතු වෙන්න ඕන. ඇයි? ලාභයට නැත්නම් ප්‍රාග්ධනයට ලාභ එකතු වෙන්න බෑනේ. අග ප්‍රාග්ධනය කියලා අපි ගන්නෙ 1600යි 1320යි දෙකම එකතු කරලා අන්න 2920 අග ප්‍රාග්ධනය. මුල ප්‍රාග්ධනය කියලා ගන්නෙ මුල ප්‍රාග්ධනයයි මුල රඳවාගත් ලාභයයි දෙකම එකතු කරලා කීයද? 2200. දැන් මේ ගාන ගැන්නේ නැහැ. අමතර ප්‍රාග්ධනයේ දිනෝ කීයක්ද? අර හතරවෙනි ගනුදෙනුව. හතරවෙනි තුන්වෙනි ගනුදෙනුව අන්න. අමතර ප්‍රාග්ධනයේ උදේ දිනෝ කියලා 600. දැන් මේක සුළු කරලා බලන්න. 2920න් 2200 ගියාම කී දෙන්නේ? 720යි. 720න් 600 ගියාම කී දෙන්නේ? 120යි. ඕම ගන්න පුළුවන්. අර අපි හදන සාම්ප්‍රදායික විදිහට. එහෙම නැත්නම් සුද්ධ ලාභය හෝ අලාභය සමානයි අග රඳවාගත් ලාභය. මේ රඳවාගත් ලාභය කියන්නේ ලාභයම තමයි. අයික වෙනසක් නැහැ. ඍණ මූල රඳවාගත් ලාභය. අග එක්කෙනයි මුල එක්කෙනයි අතර වෙනස. අග එක්කෙනා 1320. මුල එක්කෙනා 1200. අන්න එනවා 120. පැහැදිලි. මේ අපි හදන පරණ ක්‍රමය. දැන් මේ ගාන අනුව මට හදාගන්න පුළුවන් ක්‍රමය. සමහර තැන් තියෙනවනේ දරුවෝ. මේ අවස්ථාව අනුව වෙනස් කරගන්න ඕන. අපි ඔළුවේ බේසික් එක තියෙනවා නම් හරිද? රඳවාගත් පිටුම් කියන්නේ ලාභය නම් ඒකේ මුලයි දෙක අතර වෙනස ගත්තා නම් වසර ලාභය ගන්න පුළුවන්. ඔයාලට මතක ඇති මේව සුද්ධ මේ මුදලේ සුද්ධ වැඩි වීම කියන එක. මුදලේ සුද්ධ වැඩි වීම කියන්නේ අග මුදල් ශේෂයයි මුල මුදල් ශේෂය අතර වෙනස. ඒ දින අතර වෙනස. අන්න ඒ වගේ අවස්ථානුකූලව සමහර තැන්වල පොඩි පොඩි වෙනස්කම් කරගන්න තියෙනවා. අන්න එහෙම කරපු වෙනස්කමක් තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද? හරි. ඔන්න එකක් හරි. ඊට පස්සේ ඉතින් මූල තත්ත්ව ප්‍රකාශය හදන්න වෙන්නේ. දැන් මූල තත්ත්ව ප්‍රකාශය හදන්න මට ඕන මූල තත්ත්ව ප්‍රකාශය. මම බෝඩ් එකම ගන්න මෙන්න ලියාගන්න. අවශ්‍යව ලියා ගන්න. ඔයාට තීරණ විදියට තීරණ භාෂාවෙන් ලියන්න ඉච්චා. හරිද? හරි. මේක හරිනම් මේක මම කරනවා. හරි. මකලා මම එනවා ඊළඟට මෙන්න මූල තත්ත්ව ප්‍රකාශනය. හරි. රෝල් කරන්න පුතේ. මූල තත්ත්ව ප්‍රකාශනය. මෙන්න මූල තත්ත්ව ප්‍රකාශනය. ජංගම නොවන වත්කම්. ඊට පස්සේ ජංගම වත්කම් ප්‍රාග්ධනය ධන සුද්ධ ලාභය ධන අමතර ප්‍රාග්ධනය ජංගම නොවන වගකීම ජංගම පදකීම. හරි. මොනවද අපි රූල් කරා මූල තත්ත්ව ප්‍රකාශනය. හරිද? ඔන්න රූල් කරා මූල තත්ත්ව ප්‍රකාශනය. එතන මූල තත්ත්ව ප්‍රකාශනයේ පුතේ මොනවද දාන්නේ? මූල තත්ත්ව ප්‍රකාශනයේ දාන්නේ අවසාන ශේෂ අග ශේෂ. හරි. අවසාන ශේෂ අග ශේෂ තමයි මූල තත්ත්ව ප්‍රකාශනයේ දාන්නේ. ඉතින් ඔයාලට දීලා තියෙන සමීකරණයේ පුතේ අවසාන ශේෂ දීලා තියෙනවා. නේද?
දැන් බලන්න දීපල පිරියත උපකරණ කියන්නේ මොනවාද? මාගාව තියෙන ඉඩම් ගොඩනැගිලි ලීබඩු මෝඩ ඔක්කොටම තමයි ඔය දීපල පිරියත උපකරණ කියන්නේ. එකතුව 2950යි දාන්න. දීපල පිරියත උපකරණ 2950. දීපල පිරියත උපකරණ පුතේ 2950යි. හරිද? එයා 2950ක්. ඊට පස්සේ තොගේ තියෙනවා. තොගේ කීයද? තොගේ 750යි. අන්න. ජංගමවත්කමට දාන පුතේ තොගය 750යි. තොගේ 750යි. ඔය අද තොගේ 750. වෙළඳ ලැබිය යුතු අවසාන කීයද ඉන්නේ 1800යි. වෙළඳ ලැබිය යුතු. වෙළඳ ලැබිය යුතු 1400. 1400. බැංකුවේ මුදල් 220යි. මුදල් 220යි. අපි දැන් දාගෙන යනවා. ඊට පස්සේ පුතේ ප්‍රාග්ධනය කියලා කාවද ගන්නෙද? ප්‍රාග්ධන තීරුවේ 1000යි තියෙන්නේ. හැබැයි ඒ ප්‍රාග්ධනයේට අර රදවාගත් පිපියුම් කියන 1200ත් එකතු වෙන්න ඕන. ඇයි? රදවාගත් පිපියුම් කියන්නේ ලාභය. ඒ ලාභය නිසා මගේ ප්‍රාග්ධනය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් මෙහා එනවා 2200. එයා 2200. හරි. ප්‍රාග්ධනය නම් උදේ 2200. උන් එක දාගන්න. ශුද්ධලාභය කීයද? ඔයාට ආව 120යි. අමතර ප්‍රාග්ධනය කීයක් තිබ්බද? අමතර ප්‍රාග්ධනය පුතේ ඔය ගානේ 600ක් තිබ්බා. අයිතිකාරය 600ක් දාලා තිබ්බා. හරි. ඊට පස්සේ ජංගම නෝනවත්කී. ජංගම නෝනවත්කී කොච්චරක් තිබ්බද? බැංකුවේ ණය අන්න 1850යි. බැංකු ණය 1850යි. බැංකු ණය 1850යි. දාන්න දෙයි. බැංකු ණය 1850යි. ඊටසේ ජංගමවත් කියන මොනවද එන්නේ? වෙළඳ ගෙවිය යුතු. වෙළඳ ගෙවිය යුතු 550යි. වෙළඳ ගෙවිය යුතු 550. ඔන්නෝටි දාගත්තට පස්සේ පුතේ මෙයා 2950යි. මෙයා එනවා 0.5යි 2යි 7යි. මෙයා 7යි මෙතන 6යි 13න් 3 එකක් ඉතුරු 2යි. වත්කම් පැත්තෙන 12න් එකක 13න් 3 එකක් ඉතුරු 5320යි. මෙයා 0.2යි 9යි 1920යි 1850යි 550යි 0.10යි 12න් එකක් ඉතුරුයි 10යි 18යි 23න් 3 දෙකක් ඉතුරුයි අන්න 5320ට මොකද එන්නේ බැලන්ස් එක. පැහැදිලි. මොන උදේ අපි ගණන් විස්තර කරා ලාභේ කිව්වා මූල තත්ත්වය හැදුවා. හරිද? ලකුණු 20ක ප්‍රශ්නයක්. ලකුණු 20ක ප්‍රශ්නයක්. ඔය සමීකරණ අපි පන්තියේ කරා. දැන් මේ ආයි පාරක් එදි පොඩ මතක් කර ගැනීමක් කරමු. හරිද? ඉතින් ඔය කඳවාගත් එකතුන් කියන කෑල්ල අපි කරලා තිබ්බේ නෑ පන්තියේ. හරිද? අපි ඕක දැම්මේ ප්‍රාග්ධනයට තමයි ආදායම් වියදම් දැම්මේ. උතන උදේ ලකුණු දෙනවා නම් ලකුණු 20න් ගනුදෙනු වලට ලකුණු උතන උදේ දෙනවා 10ක් එකට එක දාන්න. හරි. පස්සේ ලාභයට 4ක් මූල්‍ය තත්ත්වයට 6ක් මුල් ලකුණු 20. හරි. විශේෂ මෙන්න මේ කෑලි. අනිත් ඒවා ගැන ටික දානවා. හරි. ඊළඟ ගානේ මොකක්ද කියන්නේ? ප්‍රශ්නාංක 2. සමාන් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ලැබී. හරිද? සමාන් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ලැබී.
2021 3.31 දිනින් අවසන් වර්ෂය සඳහා කෙටුම්පත් ආදායම් ප්‍රකාශනයේ ලක්ෂ 6ක ලාභයක් වාර්තා කර ඇත. හරි. 2021 3.31 දිනට කෙටුම්පත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ 50000ක මුදල් ශේෂයක් පෙනෙන ලදී. කෙසේ වුවද ඔහු ගිනුම් පොත් නිසියාකාරව පවත්වා නොගනී. මෙයා පොත් ටික හරියට පවත්වාගෙන ගිහිල්ලා නැහැ. පහත ගනුදෙනු ගිනුම් පොත්වල වාර්තා කර නොමැති බව හෙළිදරව් වේ. ඉතින් මේ කෙටුම්පත් කියන එකේ අදහස තමයි මේ හරියට සකස් කරපු නැති කියන එක. අපි කටුවට හදනවා කියන. කටුවට හදනවා කියන්නේ පුතේ. අන්න කටුවට තමයි හදලා තියෙන්නේ. කෙටුම්පත් ලාභය කියන්නේ එහෙමයි. කිවිච්ච තොරතුරු ටික එහා මෙහා කරලා ලක්ෂ 6ක ලාභයක් වාර්තා කරලා තිබිච්ච මුදල් ශේෂය කියන ගණුතුල දාලි කරලා පුතේ 50000ක් විදියට උතන අරගෙන තියෙනවා. ඒතර මේ ගණුදෙනු ටික වාර්තා කරලා නැහැ. ඔන්න ඔය ගණුදෙනු ටික අපි වාර්තා කරන්න ඕන. ඔය ගණුදෙනු වාර්තා කරන්න ඕන. ගණුදෙනු 10ක් තියෙනවා. ඔය ගණුදෙනු 10 මෙන්න මේ කියන සමීකරණේ වාර්තා කරන්න කියනවා දහස් වලින්. දේපල පිරිත උපකරණ තොග වෙනද ලැබිය යුතු මුදල් දුකාන ණය වෙනද ගෙවිය යුතු වෙනත් ගෙවිය යුතු. මේ වෙනද ගෙවිය කියන පුතේ භාණ්ඩ ණයට කියනවා. ණය හිමි. වෙනත් කියන්නේ උපචිත වියදම් වගේ. අන්න හිමිකම ආදායම් ප්‍රකාශනය හදලා මාසෙ සඳහා ආදායම් ප්‍රකාශනය සංශෝධිත ලාභයේ හිමිකම් මත ගණුවල සුද්ධ බලපෑම මත පදනම්ව පෙන්වන්න කියනවා. හරිද? හරි. එහෙනම් පුතේ මුලින්ම අපි මේ ගණුදෙනු ටික මෙන්න මේ ගණුදෙනු 10 මෙන්න මේ සමීකරණේ වාර්තා කරලෙමු. මෙතන දෙනවා දීපල පිරියත උපකරණ ධන තොගය ධන ඊට පස්සේ පුතේ වෙළඳ ලැබිය යුතු වෙළඳ ලැබිය යුතු ධන මුදල් සමානයි දිගුකාලීන ණය. දිගුකාලීන ණය ධන වෙළඳ ගෙවිය යුතු ධන වෙනත් ගෙවිය යුතු වෙනත් ගෙවිය යුතු ධන හිමිකම. හරි. ඔන්න මේ සමීකරණ ලියාගත්තා. දැන් මේ සමීකරණයේ ආරම්භක ශේෂ නැහැනේ. ආරම්භක ශේෂ නැති නිසා අපිට තියෙන්නේ ඔය ගණුදෙනු ටික අදාළ පරිදි සමීකරණේ වාර්තා කරගෙන යන්න. මේගොල්ලෝ කෙටුම්පත් ආදායම් ප්‍රකාශ හැදුවා ඒවා වැරදි. ඇයි මේ ගණුදෙනු 10ක් තියෙනවනේ. මේ ගණුදෙනු 10කුයි අපි ඔය කියන සමීකරණේ වාර්තා කරන්න ඕනේ. හරි. ඔයාට මම විනාඩි 5ක 6ක කාලයක් දෙන්නම්. ඔයා දැන් සමීකරණය ලියාගත්තා නම් ඔයාට පුළුවන් විදිහට දැන් ඔයා පන්ති කරලා තියෙන්නේ. ඔන්න ඔය ටික පුතේ සමීකරණීය වාර්තා කරන්නකො. වැරදුනට අවුලක් නැහැ. වැරදි හදාගන්න තමයි කාල සීමාව අපිට තියෙන්නේ පුතේ. හරියන්න හරිය වරදින්න ඔයා කරන්න ඕන. ඒක තමයි මගේ තීරණය. 22 ක්ලාස් එකෙත් අපි එමයයි 21 එකෙත් එමයයි 23 එකෙත් එමයයි. මම නෙමෙයි ඔයා තමයි ගණන් හදන්න ඕන. මම තීරි ක්ලාස් එකේ හදනවා එක්තරා. හරිද? රිවිෂන් එකේ හදනවා. පේපර් ක්ලාස් වල ඔයා හදන්න ඕන. ඊට පස්සේ මම බෝඩ් එකේ හදනකොට වැරදි අඩුපාඩු ටික ඔයාට හදා ගන්න පුළුවන්. හරි පුතේ. ඉක්මනින් ඔය ගණුදෙනු 10 මෙන්න මේ බෝඩ් එකේ තියෙන සමීකරණේ වාර්තා කරන්න ඕන. හරි. සමීකරණේ වාර්තා කරලා දෙන්න විනාඩි එන්න පුතේ. දැන් මෙතන මොනවද කියන්නේ? 80000කට භාණ්ඩ ණයට විකිණීම එම භාණ්ඩවල පිරිවැය 60000ක් තියෙනවා. එතකොට පිරිවැය 60000ක් වන භාණ්ඩ 60යි. එක 80000කට තමයි ණයට වික්කේ. හිමිකම වැඩි වෙනවා කීයකින්ද? 20කින්. හිමිකම 20කින් පුතේ වැඩි වෙනවා.
36000කට ණයට විකුණු භාණ්ඩ ආපසු එවීම. එම භාණ්ඩවල පිරිවැය 30ක් කියනවා. එතකොට ආපසු එවනකොට මගේ තොගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. 36කට ණයට විකුණු භාණ්ඩ මගේ වෙළඳ ලැබී යුතු අන්න 36කින් අඩු වෙනවා. උදේ 30ක තොගය වැඩි වෙලා ණය ගැතිය 36කින් අඩු වුණාම මගේ හිමිකම මොකද වෙන්නේ? 6කින් අඩු වෙනවා. හිමිකම 6කින් අඩු වෙනවා. හරි. මොන දෙවෙනි එක? 3 පිරිවැය 10000ක් වූ භාණ්ඩ පරිත්‍යාග කිරීම. දැන් 10000ක භාණ්ඩ පරිත්‍යාග කරනකොට පුතේ මගේ තොගය අඩු වෙනවා 10000කින්. පරිත්‍යාග කරනවායි කියන කතා කරා වියදම. එහෙනම් හිමිකම අඩු වෙනවා කීයකින්ද? 10කින්. හිමිකම අඩු වෙනවා පුතේ 10කින්. හිමිකම අඩු වෙනවා 10කින්. 4 නඩත්තු වියදම් 10000යි. මෙයින් 6000ක් සමන් විසින් පුද්ගලිකව ගෙවන ලද අතර ඉතිරිය ව්‍යාපාරය විසින් ගෙවන ලදී. දැන් 10000 තමයි ව්‍යාපාරයේ වියදම. ඒකේ 6000ක් ගෙවුවේ අයිතිකාරයා. ඉතින් වියදම 10000ක් නිසා අන්න අඩු වෙනවා 10000ක්. ඒකෙන් 6000ක් ගෙවුවේ කවුද? අයිතිකාරය නිසා අනිත් පැත්තට හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා 6000කින්. ඒතර 10000න් 6000ක් අයිතිකාරය ගෙවුණා 4000ක් තමයි ව්‍යාපාරයේ ගෙවුවේ. අන්න ව්‍යාපාරයේ මුදල අඩු වෙන්නේ කීයද? 4000කින් විතරයි. ව්‍යාපාරයේ මුදල 4000කින් තමයි අඩු වෙන්නේ. හරිද වැඩි? ඔන්න ඒකත් හරි. පස්වෙනි එක. 2020 7යි පළවන දින 112ක වාර්ෂික පොලියට රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීම පොලිය මෙතෙක් ගෙවා නැත. ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීමනේ. එහෙනම් මේ ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගන්නකොට ඔයාගේ මුදල වැඩි වෙලා දිගු කාලීන ණය වැඩි වෙනවා ලක්ෂ 3කින්. මුදල වැඩි වෙලා දිගු කාලීන ණය වැඩි වෙනවා කීකින්ද? ලක්ෂ 3කින්. ඒතර 2020 7යි පළවෙනිදා ඉඳන් 2021 3යි 31ට බලන්න මේ කොච්චර කාල සීමාවක්ද කියලා. 2020 7යි 1 සිට 2021 3යි 31. ලක්ෂ 3යි. මෙයා පොලිය බලන්න කියන්නේ 112යි මාස කියලා. මාස 9ද 8ද 10ද මාස කීයද? මාස 9. මාස 9ට පොලිය බලනවා 27යි. පොලිය 27යි. පොලිය තාම ගෙවලා නැහැ. අපි මේකට කියනවා ගෙවිය යුතු පොලිය කියලා. ගෙවිය යුතු පොලිය. පොලිය කියන්නේ මට වියදම අඩු වෙනවා හිමිකමෙන්. අන්න වෙනත් ගෙවිය යුතු මොකද වෙන්නේ? වැඩි වෙනවා 27. පොලිය ගෙවලා නැහැ. උපචිතයි. අපි කියනවා උපචිත පොලිය කියලා. උපචිත පොලිය 27යි. හරිද? උපචිත පොලිය 27යි. 2021 3යි 31 2,80,000කට අත්පිට මුදලට අන්න ත්‍රිලෝක රථයක් මිලදී අරගෙන 280කින් දීපල පිරියතු උපකරණ වැඩි වෙනකොට මුදල අඩු වෙනවා 280කින්. හරිද? 280කින් මුදල. ඊළඟට එමුන්න අය හරි. 7 වෙනි එක. ණය ගැතියෙකුගෙන් අයවිය යුතු 30000ක මුදල ණය හිමියෙකුට ගෙවිය යුතු රුපියල් 50000කට එරෙහිව හිලව් කිරීම ඉතිරිය මුදලින් ගෙවන ලදී. කියන්නේ මට ණය ගැතියාගෙන් අදාළ පුද්ගලයාගෙන් 30000ක් ලැබෙනවා. මම යාට 50000ක් ගෙවන්න ඕන. ඉතින් ලැබෙන්න තියෙන 30000 මම කියන හිලව් කරමු. ඒතර 50000ක් මම ගෙවන්න ඕන. මට ලැබෙන්න ඕන 30000. ඉතින් 50000ට 30000 හිලව් කරන්න පුළුවන්. තව 20000ක් මම මොකද කරන්නේ? එයාට අතින් ගෙවනවා. අන්න එතකොට ලැබෙන්න තියෙන 30 අඩු වෙනවා. මම ගෙවන්න තියෙන ඒ වලින් 50ක් අඩු වෙනවා. බැලන්ස් කරන්න නම් අන්න හිලව් කරන එකට මම අතින් ගෙවලා තියෙනවා කීයක්ද ව්‍යාපාරේ? අන්න 20යි. එතකොට මේ මෙතන 50 හරින්න වෙනකොට මෙතන 50 හරින්න වෙනවා. හරිද? ඔන්න. ඔව් එහෙම දාන්න පුළුවන්. දැන් ඔයා කියන 4 වෙනි ගානේ මුදල් 6 අඩු කරලා 6ක් එකතු මුදල් 6 අඩු කරලා හිමිකම 6ක්
ආයෙත් වත්කම් 4ක් අඩු කරලා හිමිකම අඩු කරොත් මෙහෙමයි. දැන් උතන ඒක එන සංකීර්ණ වැඩක් ළමයිනවා කියන ඉදිරිපුතේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. වියදමනේ. අර අයිතිකාරය ගෙවන වියදම, මම ගෙවන වියදම එහෙම කියලා එකක් නැහැ. වියදමම තමයි. ඒ නිසා එකපාරම අඩු කරන් 10යි. ලේසි වැඩි. වියදම කොහොමත් වියදම. ඒක මම ගෙවුවායි අයිතිකාරය ගෙව වෙන කෙනෙක් කියලා වෙනසක් නැහැ. වියදමමයි. ඒතර 10යි. 6ක් තමයි අයිතිකාරය දෙන්නේ. ඒතර හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. අමතර ප්‍රාග්ස්. ව්‍යාපාරයේ ගෙවන ගාන මොකද වෙන්නේ? අඩු වෙනවා 4ක්. දැන් ඔයා කියන එකත් හරි. මුදල් 6ක් එකතු කරලාද අඩු කරලාද? මට ඒක ක්ලික් වෙන්නේ නැහැ මුදේ ඔයා ලියදින වැරදි කොට. 4 වෙනි ගානේ මුදල් ධන 6ක් අඩු කරලා හිමිකම ධන 6ක් දාලා තියෙනවා. දැන් මුදල් ධන 6ක් වෙන්න බෑ. මුදල් වැඩි කරන්න බෑ මොකද දන්නවද? අයිතිකාරයනේ ගෙවන්නේ. අයිතිකාරයක පර්ස් එකෙන් ගෙවද්දි හිමිකමට තමයි බලපෑමක් ඉන්නේ. මුදලට බලපෑමක් කරන්න බෑ අයිතිකාරයක වෙන්නේ. ව්‍යාපාරයේ ගෙවන්නේ 4 නිසා තමයි ව්‍යාපාරයේ මුදල 4 අඩු වෙන්නේ. පැහැදිලිද? වෙනම හිලව් කරාම. එතකොට හිලව් කිරීමක් කරලා තියෙනවා. ඊට පස්සේ මොකක්ද? හිලව් කිරීමක් හරි. ඊට පස්සේ පුතේ ඊළඟට මොකක්ද කියන්නේ? ඊළඟට කියනවා මේ 12000ක් සමන්ගේ ජීවිත රක්ෂණ වාරික වෙනුවෙන් ගෙවා ඇත. 12000ක් සමන්ගේ ජීවිත රක්ෂණ සමන් කියන අයිතිකාරය. අයිතිකාරයෙකුගේ ජීවිත රක්ෂණ වාරික වෙන 12000 ගෙවුණා මුදල අඩු වෙලා හිමිකම අඩු වෙනවා. එයි ගැන්නේ 12යි. ගැන්නේ 12යි. හරිද? උන් එකක් දාගත්තා. ගනුදෙනු අංක 1ට අදාළව ලැබිය යුතු මුදල සිරපහක වට්ටමක් අඩු කිරීමෙන් පසු ලැබීම. ගනුදෙනු අංක 1ට අදාළ ලැබිය යුතු මුදල මේ 80යි. 1ට අදාළ ලැබිය යුතු මුදලෙන් සිරපහක වට්ටමක් අඩු කිරීමෙන් පස්සේ ලැබිලා 80ට බලමු පුතේ 5ක් කීයද කියලා. හරි. 80ට 5ක් කීයද? 80ට 5ක් කියන පුතේ 4යි. එතකොට අපිට ලැබිලා තියෙන්නේ කීයද දැන්? එහෙනම් මෙයා අඩු වෙනවා 80කින්. ලැබෙන්නේ 76යි. මම දින වට්ටම කීයද? 4යි. ගනුදෙනු අංක 1ට අදාළව ලැබිය යුතු මුදල. හරිද? 1ට අදාළව කියලා පැහැදිලිවම කියනවා. 1ට අදාළව ලැබිය යුතු මුදල 5ක වට්ටමක් අඩු කිරීමෙන් පස්සේ තමයි ලැබිලා තියෙන්නේ. ඒක කියන්නේ 80 අඩු වෙනවා. 80ට 5ක් කියන්නේ පුතේ 4යි. 76යි මට ලැබෙන්නේ 4ක් තමයි මොකක්ද? දුම් වට්ටම. පෙර වර්ෂයේදී බොල් නෑ ලෙස කපාහල 15000ක් ලැබීමදී. දැන් කපපු බොල් නෑයක් ලැබෙනවා. කපපු බොල් නෑයක් ලැබෙනකොට පුතේ අපිට මුදල් ලැබෙන්නේ. මුදල් වැඩි වෙනවා. මුදල් හර බොල් නෑ ගිණුම තමයි වැර වෙන්නේ. ඒතර මුදල් හර වෙනවයි කියන්නේ අන්න මුදල වැඩි වෙනවා 15යි. මුදල වැඩි වෙනවා 15යි. බොල් නෑ නිසා පුතේ මගේ හිමිකම මොකද වෙන්නේ? අන්න වැඩි වෙනවා කීකින්ද? 15කින්. හරිද? හිමිකම උදේ මොකද වෙන්නේ? 15කින් මෙතන වැඩි වෙනවා. හිමිකම 15කින් වැඩි වෙනවා. පැහැදිලි වැඩි. හිමිකම 15කින් වැඩි වෙනවා. ඔන්න දිනවා උදේ. හරි. ඔන්න ළමයි අපි ওই ටික දාන්න. දැන් ওই ටික හරියනම් පුතේ. ওই ටික හරියනම් ඊළඟට මොකද කරන්නේ? අන්න අපිට ආදායම් ප්‍රකාශය දාන්න. දැන් ආදායම් ප්‍රකාශය හදලා තියෙන්නේ මෙයා. හැදුවට ඕක කෙටුම්පා. කටු සටහනක් වගේ කටුවට ගහපු එක. ලක්ෂ 6ක් තියෙන එක වැරදි. එතකොට මේ ගනුදෙනු ටිකක් දාන්න ඕන. අන්න ඒකට මම රූල් කරනවා පුතේ මෙහෙම ප්‍රකාශය. මේකම කොහොම? මම රූල් කරනවා පුතේ උඩ කියනවා ලාභ සංශෝධන ලේඛනයක් කියලා. මෙන්න. මම රූල් කරනවා ලාභ සංශෝධන ලේඛනය ලාභ සංශෝධන ලේඛනය මම ගන්නවා දී ඇති සුද්ධ ලාභය එකතු කරා අඩු කරා
මට ලැබෙනවා නිවැරදි සුද්ධ ලාභය. නිවැරදි සුද්ධ ලාභය. දැන් පුතේ 1000 වෙනි ගාන හදාන්නේ 1000. මෙන්න 600යි දැන්ට දෙන සුද්ධ ලාභය. හරි. ඉක්මනට උල් කරගන්න. ලාභ සංශෝධන ලේඛනය ඔයා. හරි. හරි පුතේ. එතකොට මේ ලාභ සංශෝධන ගන්නේ මෙන්න මේවා. එහෙනම් පුතේ පළවෙනි ගණන් කිව්වා 80කට ණයට විකුණු. එතකොට මේ 80 තමයි මගේ විකුණු. මෙන්න විකුණු. විකුණු 80යි. તો විකුණු 80ක් නම් ඒ වික්ක භාණ්ඩ වල පිරිවැය කීයද? 60යි. 60 ගන්න විකුණු පිරිවැය කියලා. අන්න විකුණු පිරිවැය 60යි පුතේ. එහෙමයි ගන්නෙ. මේ 20 ආපු විදිය ධන 20 ආවේ කොහොමද? 80යි විකුණු පිරිවැය 60යි. අන්න ලාභයට එකතු වෙනවා මේ අතර වෙනස කීයක්ද? 20ක්. ඒක ආදායම් සහ වියදම් කියලා අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ උදේ දෙවෙනි එකේ කියනවා 36කට ණයට විකුණු භාණ්ඩ ආපසු එවීම එම භාණ්ඩ පිරිවැය 30යි. 36යි ආපසු එවුම් 36යි. ආපසු එවුම් 36යි. එම භාණ්ඩ පිරිවැය 30යි. ආපසු එවුම් පිරිවැය. එතකොට උදේ විකුණුම අඩු වෙනවා. අනිත් පැත්තට පිරිවැයත් අඩු වෙනවා. ආපසු ඒවාදී විකුණුම අඩු වෙනවා. ඒ වගේම පිරිවැයත් අඩු වෙනවා. හරිද? ගාන දාගන්න. ඒ කියන්නේ ඍණ 6 කතන්දරය වෙයි. දැන් මේ මෙයා හරිද? ගාන දාගන්න. ඊපස්සේ 10,000ක භාණ්ඩ පරිත්‍යාග කරා. භාණ්ඩ පරිත්‍යාග කියන මට වියදමක්. මෙන්න 10,000 භාණ්ඩ පරිත්‍යාග. භාණ්ඩ පරිත්‍යාග. භාණ්ඩ පරිත්‍යාග උදේ 10,000යි. දාන්න භාණ්ඩ පරිත්‍යාග 10,000යි. හරි. භාණ්ඩ පරිත්‍යාග 10,000යි. ඊට පස්සේ මොනවද කියන්නේ? නඩත්තු වියදම 10,000 එකෙන් 6ක් සමාන ගෙවුවා. සමාන ගෙවුපු එක ව්‍යාපාරික එක අදාළ නැහැ. අදාළ නඩත්තු වියදම විතරයි. අන්න 10,000යි නඩත්තු වියදම. නඩත්තු වියදම් 10,000යි. හරි. එතකොට මෙයා හරි මෙයා හරි. මේක බලන්නේ යා. ඊට පස්සේ පොලි වියදම. පොලි වියදම කීයද? මෙන්න තියෙනවා 27යි. ගන්න 27යි පොලි වියදම. පොලි වියදම් 27යි. පොලි වියදම 27යි. පොලි වියදම 27යි. ඊට පස්සේ පුතේ 12ක් තියෙනවා. මොකක්ද මේ 12? අර සමන්විත රක්ෂණ මාර්ගය අයි ගන්නෙත් නැහැ නම් ගැලි නකටවත් ගන්න එපා ආදාය ප්‍රකාශන. ගැලි ගන්න නෑ අපි. ඔය තරු දාලා තින්නේ අමතර ප්‍රාග්ධනය ගැලි. ඒ දෙක අදාළ නෑ අපිට. ඍණ 4ක් තියෙනවා. මොකක් ඍණ 4? අර ණයක තියාගෙන මුදල් ලැබෙනකොට දුම් වට්ටමක් දීලා. මෙන්න 4 දුම් වට්ටම්. 4 දුම් වට්ටම්. 4 දුම් වට්ටම්. හරි. 4 දුම් වට්ටම්. මෙයා හරි. ධන 15ක් තියෙනවා. ඔය දාන 15 පුතේ ඇත්තටම ආදායමක් නෙමෙයි. දැන් බොල් ණය කියන්නේ වියදමක්. ඔබ දන්නවනේ. බොල් ණය කියන්නේ ලැබෙන්නේ නැති ණය. તો ලැබෙන්නේ නැති ණය අපි 15ක් කපා හරුප එක එයා ආපුවමට සල්ලි දීලා. ඒතකොට ඒක ආදායමක් වෙන්නේ නැහැ. වියදම අඩු වෙනවා. එයි බොල් ණය කියන්නේ වියදමක්. ඒ වියදම ආපහු ලැබුණට පස්සේ වියදම අඩු වෙන විතරයි වෙන්නේ. ආදායමක් නම් මුලින්ම ලැබෙන්න ඕන. එකවරම ගෙවල් කුලී ආදායම, පොලී ආදායම, ඒක තමයි ආදායම. වියදම ලැබුණයි කියලා ඒක ආදායමක් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ අන්න වියදම අඩු වෙනවා. අපි දානවා. ඔබ පල්ලෙහෙම දාන්න නැත්නම් වහිර ආදායමක් කියලා මෙතනින් දාන්න. ආපසු ලද බොල් ණය. ඉතින් ආපසු ලද බොල් ණය 15යි. එන්න 15යි. මගේ වියදම අඩු වෙනවා. ඒක වියදම අඩු වෙන දෙකක් තියෙනවා. විකුණු පිරිවැය ආපසු යොමු වලයි මේකයි නිසා. එනමුත් දෙතන ගන්න 80 වෙන් 36ක් ගියාම 44යි. 644.
මම දෙන්නකෝ මේ සෙට් එකේ එකතුව. ඔය 4යි 6යි 64යි. 64න් 30 අඩු කරන්න 34යි. 34යි 10යි 44යි. 44යි 10යි 54යි. 54යි 27යි 61යි 81යි. 81න් අඩු කරන්න 15ක් බලන්න කීයක් එනවා. 81න් 15ක් අඩු කරන්න පුතේ. 81න් 15ක් අඩු කරාම කීයද? 66යි. 66. අන්න 66 අඩු කරාම 14න් 6ක් ගියාම 8යි. 13න් 6ක් ගියාම 7යි. 578 දෙන්න. සුද්ධලාභය. බලමු දෙන්නේ නිවැරදි සුද්ධලාභයෙන් 578ද කියලා. Pansi hektar hari ඊට පස්සේ අහනවා මේ සංශෝධිත ලාභය මත හිමිකම මත ගනුදෙනුවට සුද්ධ බලපෑම පෙන්වන්න කියලා. ඒ සංශෝධිත ලාභය මත ඇති කරන බලපෑම දැන් කෙටුම්පත් ලාභය 600යි. නිවැරදි සුද්ධ ලාභය 578යි. වෙනස පුතේ 22යි. වෙනස 22යි. එතකොට මේ ලාභය නිවැරදි කරන නිසා මගේ හිමිකම මත ඇති කරන සුද්ධ බලපෑම කීයද? හිමිකම මොකද වෙන්නේ? 22කින් අඩු වෙනවා. ලාභ සංශෝධනය නිසා හිමිකම 22කින් අඩු වේ. ලාභ සංශෝධනය නිසා පුතේ අපේ හිමිකම මොකද වෙලා තියෙන්නේ? අන්න 22කින් අඩු වෙලා. කලින් 600ක් අපිට තුවලා නිවැරදි ලාභය කියලා. හැබැයි දැන් බලද්දී ඇත්ත නිවැරදි ලාභය 578යි. වෙනස පුතේ 22ක් තියෙන 22 ලාභය අඩුවීමක් වෙලා තියෙන්නේ. මේ අඩු වෙලා තියෙන්නේ. වෙනස 22ක අඩුවීමක්. සාමී ලාභ සංසා හිමිකම් මත ඇතිවෙච්ච බලපෑම හිමිකම් 22කින් මොකද වෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. ඒකම වැඩි. මොන පුතේ අද දවසේ පේපර් ඉවරයි. හරි. ඔය වගේ අපි දැන්ට පැය එකමාර පොඩි පේපර්ස් කරනවා. ඉස්සරහට පුතේ ලොකු ගණන් ටික හදනවා. දැන්ට ওই විදියට පේපර්ස් ටික තමයි යන්නේ. ඉතින් ඔයාට මම ඊළඟ ටියුට් සෙට් එක ගනිද්දී අපි ටියුට් වලට ඇතුළට දාලා තියන්න. එතකොට ඔයාට ලේසියෙන් වැඩේ කොට දාගන්න පුළුවන් වෙනවා. පැහැදිලි නේද? අද පන්ති අවසානයි. ඔයදී එකතු කරගෙන ආයිත් පාර කරන්. ඒතර පරණ පාඩම් ටික ආයිත් මම නිතරම මතක් වේ. පැහැදිලි නේද? උසර්ණයි ඉස්බිටයි. ජය. සුවාසත් දරුවන් සෙනෙහසින් වැළඳගත් දිවිනි අංක 1 ගිණුම් කරන පන්තිය 2023 සිද්ධාන්ත නව පන්ති ආරම්භය. නිව් වේල්ස් රාවතාවත්ත, නිව් වේල්ස් ගල්කිස්ස, සෙක්ටර් පානදුර, අපෙක්ස් තල්පිටිය, ඒසෝන් කළුතර. 2019 උසස් පෙළ විභාගයේ වාණිජ්‍ය අංශයේ දිවිනි 5 වෙනියා අපෙන් බිහි වූ වගයි. වැඩි විස්තර සඳහා අමතන්න 075 64 33 562. කිනුම් කරන්නේ විශ්වාසනීයම නියෝජනය නිශාන් චාවර.